there is a picture මේ පින්තූරයක් දීලා තියෙනවා. දැන් ඉස්සර දුන්නේ මේ පින්තූරය අපිට පින්තූරයක් දෙනවා. ඊට පස්සේ අපිට කැමති වාක්‍ය පහක් ලියන්න දෙනවා. දැන් මේ අලුත් ක්‍රමයේ සිලබස් වෙනස් වුණායින් පස්සේදී දැන් අවුරුදු 3ක් විතර වගේ නේද? මේ මෙහෙම තමයි එන්නේ. ඒ කියන්නේ 2018 විතර වගේ මම හිතන්නේ එන්නේ. This is a picture of a sitting room. මේ තියෙන්නේ සාලෙක පින්තූරයක්. sitting room කියන එක උඩ දාන්න නැත්නම් ලියගන්න සාලේ කියන එක තමයි sitting room කියන්නේ. There is a woman. There is කියන්නේ හැම වෙලෙම අපි ඉගෙන ගන්න වචනය there is කියන්නේ ඉන්නවා නැත්නම් තියෙනවා. ඒතර there is a woman. කියන්නේ කාන්තාවක් ඉන්නවා. A child. ළමෙක් ඉන්නවා and two කවුද? Two boys. පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. The woman near the මොකක්ද දෙන්නේ? ඒකින් එක කරගෙන යන්නකෝ බලන්න. පළවෙනි එකේදී මේ පින්තූරෙම පොඩි කරලා දාන්න. ඒතර table. ඔව් there is a picture a child and two boys කියලා ආවා. හරි. ඊළඟ එකේදී බලනවා the woman near කොහෙද ඉන්නේ? the කොහෙද ඉන්නේ? table එකද? නැත්නම් TV එකද? television නේද? table එක ගැන වෙනම කතා වෙන හින්දා television තමයි ගන්න. The woman near the table television is weeping. මෙන්න මේකත් යෙදුමක් මේ the woman near the television. එහෙනම් ඒකෙන් කියවෙන්නේ මුළු කතාවෙම කියවෙන්නේ ටෙලිවිෂන් එක ළඟ ඉන්න කාන්තාව. එහෙමනම් මේසේ ළඟ ඉන්න කාන්තාව කියන්නේ the woman near the table. එතකොට අපි හිතමු ගේට්ටුව ළඟ ඉන්න කාන්තාව the woman near the gate. එතකොට පල්ලි ඉදිරිපිට ඉන්න කාන්තාව the woman in front of the church. පල්ලි ඉදිරිපිට තියෙන සාප්පුව the shop in front of the church. එතකොට කාර් එක ඇතුලේ ඉන්න පිරිමි ළමයා the boy in the car. අන්න ඒ වගේ අපිට කියන්න පුළුවන් අර නිපාතයක් අරගෙන noun එකක් කරගන්නවා verb එකක් නැතුව ඒ වගේ කියන්න පුළුවන්. ඊට පස්සේ ඒ මුළු එකටම තමයි මේ මුළු එකම ඒක අපි වෙනම ඉගෙන ගන්න ඕන noun plus prepositional phrase කියලා. ඉතරට මම නිකන් ඔය උඩින් ඔයගොල්ලන්ට කිව්ව පොඩ්ඩක් මතකෙට එන්න. එතන මේ මුළු එකටම තමයි ක්‍රියාපද දාන්න. එතන is sweeping. එතන the woman is sweeping. The woman near the television is sweeping. TV එක ළඟ ඉන්න කාන්තාව අතුගාමින් ඉන්නවා. sweeping the room. sweeping කියන්නේ අතුගාමින් the room. sweeping ing is එන්න ඕන. ඒ කියන්නේ city. අතුගාමින් city. මේක තේරෙනවනේ අපිට? අපි යනවා ඊළඟ එක බලන්න. ඊළඟට තියෙන the child අර වගේම බලන්න the child sitting on the වාඩි වෙලා ඉන්න ළමයා. කොහෙද මේ ළමයා වාඩි වෙලා ඉන්නේ? on the කොහෙද? floor floor කියන එකේ තේරුම කියන්න කවුරු හරි මට? බිම. බිම නිකම් බිමටද මේ floor කියන්නේ? floor කියන්නේ ගෙබිම. ඒක බිම. හරි මොනවා හරි ගොඩනැගිල්ලක බිමට තමයි floor කියන්නේ. නිකන් පාරේ වත් ඉඳගෙන මේ බිමට floor කියන්න බෑ. හරි? නම් ඒක මතක තියාගන්න වචන වල වෙනස්කම් තියෙනවා. එතකොට බිම ඉඳගෙන ඉන්න ළමයා is playing සෙල්ලම් කරමින් ඉන්නවා with මොකක් සමගද සෙල්ලම් කරන්නේ? ඒක toys ටෝනික් එකේ සෙල්ලම් කරලා ඊළඟට there is a round ඔන්න round තියෙනවා මොකක්ද round එකක් තියෙනවා මොකක්ද තියෙන round මොකක්ද මෙතන තියෙන්නේ table. round මේසයක් තියෙනවා with a decorative කියන්නේ සැරසිලි සහිත දෙයක් එක්කලා තියෙනවා මොකද්ද සැරසිලි සහිත මොකක් එක්කද round table එකේ තියෙන්නේ leg සැරසිලි සහිත කකුලක් දාලා තියෙනවා අරතු කකුලක් දාලා තියෙනවා ඊළඟට එනවා බලන්න flowers is there on it කියන්නේ ඒක උඩ තියෙනවා මල් මොකද්ද was මල් වාස් එක නිකන් vase of flowers is there on it ඊළඟට බලමු අපි is sleeping near the sofa එක ළඟ නිදාගෙන ඉන්න කවුද නිදාගෙන ඉන්නේ dog බල්ලෙක් නිදාගෙන ඉන්නවා මේ 10 හරියට පුරව ගත්තම ඉතින් ලකුණු ටික හම්බ වෙනවනේ
the behind the sofa is closed. අර ඉස්සලා door, the door. අර ඉස්සලා pattern එකම තමයි මේ දිගටම එන්නේ. The woman near the television, the door behind the sofa. පේනවනේ? ටෙලිවිෂන් එකේ ළඟ ඉන්න කාන්තාව. ඒතර the door behind the sofa. sofa එකට පිටුපස්සේ තියෙන door. හරි. ඊළඟ there is කියන්නේ තියෙනවා. there is a bunch of මොකද්ද? bunch කියන්නේ පොකුරක් කියන එක සාමාන්‍යයෙන් bunch of grapes කියන්නේ keys, keys, bunch of keys hanging from the keyhole. keyhole කියන්නේ දොරේ හිලෙන් එල්ලෙමින් තිබෙනවා. එහෙනම් මෙතන එන්නේ keys. අනිත් දැන් වලට මතක තියාගන්න පුළුවන් bunch of keys කියන එක මතක තියාගන්න. යතුරු කැරල්ලට කියන්නේ bunch of keys. හරිනේ? යතුරු කැරල්ලට කියන වචනේ තමයි bunch of keys. ඒක මතක තියාගන්න. හරි. එතකොට දැන් ඒක ඉතින් ඉවර වෙනවා. අපි ඊළඟට යනවා ඊළඟ ටෙස්ට් එකට. හතරවෙනි එක. ඊළඟට match the extracts. extracts කියන්නේ උපුටා ගන්න දේවල් ගලපන්න with the given sections of a newspaper. the newspaper එකේ උපුටාගත්තු දේවල් extracts කියන උපුටා ගන්න ලද දේවල්. හරි. ඒව ගලපන්න ඕන newspaper එකේ sections එක. sections එකේ කොටස් තියෙන newspaper එකේ පත්‍රයේ කොටස් තියෙනවා. write the correct letter. නිවැරදි අකුර ලියන්න in the blanks provided. provided කියන්නේ සපයා ඇති. සපයා ඇති කිස්තනේ නිවැරදි අකුර ලියන්න. the first one is done for you. පළවෙනි එක ඔබ විසින් කරලා තියෙනවා. බලමු දැන්. ඔන්න පේනවනේ. දැන් newspaper එක තියෙනවා නේද? මේ තියෙන extracts උපුටා ගන්න දේවල් ටික මේ තියෙන newspaper එකෙන් උපුටාගෙන තියෙනවා මේක කොටස් ටික. එතකොට ඒවා මොන අංශයකටද අයිති වෙන්නේ? sports ද, health ද, jobs ද කියලා ඒ අංශයට ගැලපෙන මේ A B C D එකද අන්නේ අකුරු ටික දාන්න. ටග්ගාව කරන්න බලන්න අපි ඊට පස්සේ බලමු උත්තර මොනවද කියලා. කියන්න බලන්න extracts පළවෙනි එක බලන්න winter melodies. ඒ තමයි නම. the musical evening was held in BMICH on the 27th December. දෙසැම්බර් 24 වෙනිදා මේ winter melodies කියන සංගීත සන්ධ්‍යාව පැවැත්වුවා. එතකොට ඒක E. E කියන්නේ arts and music නේ. ඊළඟ the 15th junior authentic championship will be held in Sugatadasa Stadium from 4th to 6th of April. මොකක්ද? sports, sports එන්නේ නේද? එතකොට ඒකට අපි දාන්නේ මොකද්ද? ඒකට දාන්නේ A sports. ඊළඟට අපි දැන් කියමු තුන්වෙනි එක good source of iron, dark leafy vegetables, brown rich meat and fish. මොනවාද? B, health B. and well-being, ඔව්. ඒ කියන්නේ නිකම්ම කියවද්දිම තේරෙන. ඒතර B එක. දැන් අපි කියපුවා. හරි දැන් තියෙන jobs තියෙනවා, textile තියෙනවා, business මෙන්න මේ කපා ගන්න මේ පැත්තෙන්. මේක කරන්න ඕනේ. කියපුවෙන් පස්සේ දැන් උගුරු දන්නවා. තව මේ තුර විතරයි දැන් බලන්නේ. අපි දේසින් මල්ල ගන්න පුළුවන්. දැන් බලමු. මේක දෙන්නේ මොකද්ද මම තාම the Asian Development Bank will allocate සල්ලි කර තියෙන්නේ මොනවාද ලොකුවට කියවන්න ඕනේ මොකක්ද තියෙන්නේ business and finance, business and finance දැන් තව ඒකත් කපලා දානවා දැන් තියෙන ටෙක්ස්ටයිල් තියෙනවා jobs තියෙනවා ඒක විතරයි තියෙන්නේ හරි බලන්න දැන් applications are invited for the post of accountant jobs, jobs නේ ඊළඟ ඉතින් අනිත් එක කොහොමද ඊළඟ එකට යන්නේ ඒ ගියේ නැත්නම් සාමාන්‍ය බලපුවම ඒක එනවාද කියලා බලන්න මොකද එහෙම ආවේ නැත්නම් සමහරකට ඔයගොල්ලෝ ඒක වරද්දලා beautiful sarees special prices ඒක විතර hand textile, හරි මේක පුළුවන් මේකේ තියෙන ඔක්කොම තේරුම් ගන්න අවශ්‍ය නැහැ මේකේ ගොඩක් අමාරු වචන තියෙනවා තේරුම් ගන්න වරන් ඉතින් මේක එහෙම අපිට තේරුම් ගන්න ඕනේ උත්තරේ දාන්න අනිත් එක තමයි දැන් අර ඔයගොල්ලෝ හැම වෙලේම පොතක් තේරුම් ගන්නවා වගේ විවාහකට ගිහිල්ලා ඒවා තියෙන අග මුල ඒ ඔක්කොම තේරුම් ගන්න අවශ්‍ය නැහැ. මේ වගේ ඉක්මනින් උඩින් ස්කිම් කරලා දාන්න ඕන. ස්කෑන් කරන්න තියෙන්නේ අර තියෙනවනේ කියවල කොම්ප්‍රිහෙන්ෂන් ක්වෙස්චන් එක හොඳට තේරුම් ගන්න ඕන. නැත්නම් උත්තර ලියන්න එපා. තුන් සැරයක් කියවන්න ඕන. මේ වගේම නම් තුන් සැරයක් කියවන්න එපා. මේවා ඔයගොල්ලන්ට තේරෙනවා මේවා නිකන් ස්කෑනින් නෙමෙයි තියෙන්නේ.
හරි. දැන් අපි ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න යන්නේ. prepositions. මේ රියල් ලියාගත්තා නම් හොඳයි. prepositions කියන්නේ මොනවාද? on වගේ වචන. ඒ වගේම in කියන ඒවා, near කියන ඒවා, at කියන එක වගේ, off වගේ, under, with, without, behind. ඔය දේවල් prepositions කියලා කියනවා. ඒතර on කියන එකේ තේරුම මත උඩ. දැන් මට කියන්නේ in කියන එකේ තේරුම මොකද්ද කියලා? in කියන එකේ. ඇතුළත. ඔව්. තුල ඇතුළත. near කියන එකේ තේරුම? ළඟ ළඟ. at කියන්නේ මොකක්ද? at කියන්නේ at school. වෙලාවක් ස්ථානයක් ඔව් වෙලාවකට at කියලා ගන්න එක වෙනම තේරුමක් තියෙනවා. අපි ගමු තුල හෝ අසල ස්ථානයක් ගන්න තේරුම. එතකොට වෙනස් තේරුමක් තියෙනවා. under කියද්දි මොකක්ද? under යට but නෑ off කියලා එකක් තියෙනවා. off කියන්නේ ගේ. ඊළඟ තමයි under කියලා. ගේ කියන්නේ නිමල් ගේ, කමල් ගේ වගේ. under කියන්නේ යට. ඊළඟ with කියන්නේ සමග සමග. without කියන්නේ මොකක්ද? කියන්නේ without කියන්නේ මොකද? දන්නේ නැද්ද කවුරු? without මිතුරු දන්නේ නැද්ද? නොමැතිව වගේ නේද සර්? ඔව් නැතිව. නැතිව. behind කියන්නේ මොකද? behind පිටුපස. පිටුපස. හරි. මේක ගොඩක් ප්‍රයෝජනයි නේ. මේකත් මම ඔයාලට එවන්නම්. ඕන ලියක් ගන්න. මේක හරි වැදගත්. මම මේ ප්‍රශ්නේ එවන්නම් ඊට පස්සේ මම ආයේදී ඔයගලන්ට මොකක්ද එවන්නම් කියලා කිව්වේ. මේක එවන්න. දෙවෙනි ප්‍රශ්නේ. හරි දාලා එවන්න. හරි. මත උඩ ඇතුළත යට නැතිව අරවයි. දැන් මට පොඩ්ඩක් වාක්‍යයක් දෙකක් නිකන් වාක්‍ය නෙමෙයි ප්‍රොපොසිෂනල් ෆ්‍රේස් එකක් කොහොමද කියන්නේ හැදෙන්නේ කියලා දන්නවද ඔයගොල්ලෝ? එහෙම හැදෙන්නේ පළවෙනි තමයි ප්‍රොපොසිෂන්ස්. අපි ඉගෙන ගත්තා දැන් ප්‍රොපොසිෂන්ස් කියන ඒවා. දැන් ওই නිපාතය නිකම් පාවිච්චි කරන්න බැහැනේ. නිපාතය පාවිච්චි කරද්දී නිපාතයක තේරුම තමයි ප්‍රී කියන එකේ තේරුම. මොකද්ද ප්‍රී කියන්නේ? ප්‍රී කියන කොටසේ තේරුම පෙර කියන එක. හරිද? පෙර. ඊළඟට පොසිෂන් කියන්නේ මොකක්ද? පොසිෂන් කියන්නේ ස්ථානයක් කියන එක. එතකොට ස්ථානයකට පෙර මොකක් හරි යම් ස්ථානයකට පෙර පාවිච්චි කරන වචනයකට තමයි අපි prepositions කියලා කියන්නේ. එහෙම නැත්නම් මේක ඉස්සරහින් ස්ථානයක් ගන්න on the table මේසේ උඩ. in ගන්න බලන්න in එක කියලා මොකක් හරි වචනයක් මට කියන්න. කියන්න බලන්න in එක කියලා. The ball is in the box. In the box. Near. The cat is near the table. Okay, the cat is near the table. එතකොට ඊළඟ තමයි at. The girl is at the home. The girl is at home. Off කියන එකට කියන්නේ. Off කියන එක. හරි එහෙනම් off කියන එක අරලා දාලා අපි යමු under කියන එකට කියන්නේ. Under. The cat is under the table. Cat is under the table. ඊළඟ with කියන එකට කියන්නේ එක.
with කියන එක එවනම් without කියන එකට කියන්නේ without එක තමයි behind කියන එකට කියන්නේ behind The bank is behind the school. oh the bank is behind the school හරි ඔයගොල්ලෝ දැන් වාක්‍යයක්ම හැදුවා අපි වාක්‍ය හදද්දී වාක්‍ය හදන එක හොඳයි නමුත් මේ වාක්‍ය අපි දැන් මේ නිපාතේ තේරුම් ගන්නේ නිපාතයයි මේ ස්ථානයයි ඒ කියන්නේ ප්‍රිපොසිෂන් එකක් ඒ කියන්නේ ප්‍රිපොසිෂන් නිපාතයක් කරගන්න ස්ථානයක් කරගන්න අන්න ඒක විතරක් ඉස්සලම හදාගන්න ඉගෙන ගමු අර ගොඩක් හොඳයි වාක්‍ය හදන්න පුළුවන් නම් වාක්‍ය හදන එක දෙවෙනි අවස්ථාව පළවෙනි අවස්ථාවේදී මේ සාමාන්‍යයෙන් අපි සරල වෙන්න එහෙම කැලලකට අපි කියන ප්‍රිපොසිෂනල් ෆ්‍රේස් එකක් කියලා ප්‍රිපොසිෂනල් ෆ්‍රේස් එකට එන්නේ මෙන්න මෙහෙම එකක් වෙනවා ප්‍රිපොසිෂනල් ෆ්‍රේස් එකක් හදද්දී ඔයගලන්ට මෙන්න මේ වගේ දෙයක් තමයි එන්නේ ඔයගොල්ලෝ ගන්නවා ප්‍රිපොසිෂන් එකක් මතකයි ප්‍රිපොසිෂන් එකක් ගන්නවා ප්‍රිපොසිෂන් එක අරගෙන ඒකට අපි එකතු කරනවා මොකක්ද එකතු කරන්නේ ඒක කරා මොනවා හරි noun එකක් නැත්තම් place එකක් place නෙමෙයි noun කියලාම කියමු මොකක් කරේ noun එකක් එකතු කරනවා noun එක එතකොට තමයි ප්‍රිපොසිෂනල් ෆ්‍රේස් එකේ කෙටිම මූලික රූපය හැදෙන්නේ එහෙමනම් මූලික කතන්දරේ නිපාතක තියෙන්නේ ඔන්න ඔය ටික හරි ඒ කියන්නේ ප්‍රිපොසිෂන් එකක් ගන්නවා ඒකට noun එකක් එකතු කරනවා ඔක තමයි ප්‍රිපොසිෂනල් ෆ්‍රේස් එක හැදෙන පළවෙනි කොටස අපි හිතමු දැන් ගන්න බලන්න on කියලා ගන්න ඒකට එකතු කරනවා the table on the table ඒ කියන්නේ මේසේ මත ඕක තමයි ප්‍රිපොසිෂනල් ෆ්‍රේස් එක කියන්නේ නිපාතෙන් තමයි පටන් ගන්න මුල් වචනේ නිපාතය දෙවෙනි එක in my ඕනනම් in my bag මගේ බෑගයේ තුල එච්චරයි තව under the table මේසේ යට තව එකක් කියන්නේ with friends කියන්නේ යාළුවෝ සමග with friends එමෙන්න අපි කිව්ව හැකි without friends කියන්නේ යාළුවෝ නැතිව ඔන්න දැන් ඔයාලට තියෙනවා ප්‍රිපොසිෂනල් ෆ්‍රේසස් ටික on the table in my bag under the table with friends without friends ඔය ටික ඔයගොල්ලන්ට පොඩ්ඩක් සටහන් කරගන්න පුළුවන් හරි මේ පිට සටහනක් දාගන්න දැන් මට කියන්න තව ෆ්‍රේසස් ටිකක් කියන්න ඕන මේ මන් දීපු නිපාත නැතුව වෙනස් නිපාත ගත්තත් කමන්නේ පොඩි ෆ්‍රේස් ටිකක් දැන් අඳුනගත්තනේ දැන් මට ෆ්‍රේසස් ටිකක් කියන්න බලන්න පොඩි ෆ්‍රේසස් ටික හදලා කියන්න behind the door behind the door හරි දොර පිටිපස්ස near the bank Huh? near the bank near the bank බැංකුව ළඟ In front of the tree. in front of the tree රස ඉදිරි පිට තව ෆ්‍රේසස් කියන්න in front of the tree තව කියන්න දෙවිද කියන්න එක At the post. was of the at the post office හරි ඊළඟ කියන්නේ විතරයි මොකද්ද was of the flowers was of the flowers හරි නේද දැන් was of the flowers හරි නෑ එහෙමයි වැරදි වැරදි කියන්නේ මේක දැන් ඔය was එකේ පටන් ගන්න මුලට ඔව් මුලට නිපාතයක් ගන්න off ගන්න off එකෙන් ටික අමාරුයි අර ඉස්සෙල්ලා මම අල්ලලා දෙන්න of flowers කියන්නේ මේක අයිතියක් පෙන්වන්නේ of flowers කියන්නේ මල් වල එතකොට එහෙම of නිමල් නැත්නම් of John කියන්නේ John ගේ මල් ගත්තොත් මල් ගේ කියන්න බෑනේ මල් වල John ගේ එහෙනම් of a branch කියන්නේ අත්තක of a branch එතන of the leg කියන්නේ කකුලනේ එතන of the leg කියන්නේ කකුලේ આવත් කයන්නක් කියනවනේ හල් කයන්නක් කියනවා එහෙනම් of
leg කියන්නේ කකුලක. එහෙනම් මට කකුලක අමාරුවක් තියෙනවා. කකුලේ අමාරුවක් තියෙනවා. කකුලක නම් of a leg, කකුලේ නම් of the leg. ඒතර මගේ යාළුවන්ගේ of my friends. අන්න එහෙම අයිතියක් කියන එක තමයි ඔය of වලින් එන්නේ. ටිකක් අමාරුයි. ඒක ඕන of කොට ලියා ගන්න. of my friends. හරි. තවත් මට කියන්න බලනවා නිපාත phrases ටිකක් කියන්න. මේ පැහැදිලි අල්ල ගන්නවා. අර වචන තුන විතරයි ඉස්සෙල්ලාම නිපාතයක් ගන්න. නිපාතකින් පටන් ගන්න. හරි. දැන් මෙතන මිතුනි කිරේ මොකද was කියන වචන ගත්තා. was කියන නිපාතයක් නෙමෙයි. නිපාතේ on, at, near, under, over, behind, down, up අන්න ඒ වගේ අරගෙන ඊට පස්සේ එහෙන් නාමපදයක් ගන්න. එච්චරයි. තව කියන්න මට. On the ground. On the ground, in the ground. In the ground. On the ground කියන එකත් හරි. මොකද ඇමරිකන් ඉංග්‍රීසි වලින් අපි කියන්නේ on the road කියලා. එංගලන්ත ඉංග්‍රීසි වලින් කියන්නේ in the road කියලා. හරි. කියන්නේ children are playing on the road. ඇමරිකන් අය කියන්නේ. At the police station. ඈ? At the police station. At the police station. At the police station. At the police station. ඊළඟට prepositional phrases ටිකක් prepositional phrase කරන නම ලියලා ඒක ලියා ගන්න. ටික ලියා ගන්න. At the police station. තව කියන්නේ Around the table. around the table. මේක වටේට around the table. Around our garden. අපේ වත්ත වටේට. Around our school. අපේ ඉස්කෝලේ වටේට. Around the ground. පිට්ටනිය වටේට. තව කියන්නේ සංජයන් කියන්න බලන්න. සංජන තනුක කියන phrases ටික At the bus stand. at the post office the At the bus stand. at the bus stand at the bus stand at the bus stand හරි හොඳයි තව කවුරු හරි කියනවද විමර්ශ කියන්නේ එක Between hospital and school. හරි between ගත්තොත් දෙකක් එනවා හරි between the hospital and the school පාසල සහ ස්පීතාලේ අතරමැද between කියන්නේ අතරමැද කියන එක හරි හොඳයි හංසනී එකක් කියන්න හංසනී ඔවින් කියන්නේ එක ඔවින් ඔව් කියන්නේ රශ්මි කියන රශ්මි වාග්ය කියන්නේ එක Into the box. into the box හරි හරි එහෙමනම් අපි දැන් මෙතනින් එක මේකත් ඔයගොල්ලෝ ගන්න ඕනේ ඊට පස්සේ අපි යනවා මෙතනින් එහාට prepositional phrases ගැන ඉගෙන ගන්න. හරිද? ඉගෙන ගත්තාම prepositional phrases ටිකක් මම දෙන ඒවා ටිකක් බලන්න. On the table ඔන්න එක prepositional phrase එකක්. In my pockets ඔන්න තව එකක්. බලන්න පළවෙනි වචනේ නිපාතයක්. Near the gate. At school. ඊළඟ of John. ඊළඟ under the bed. ඊළඟ with my brother. Without money. Behind the door. මේකේ තේරුම බලන්න සිංහලෙන් කියන්නේ on the table කියන්නේ මොකද? කියන්න. මේසේ උඩ. In my pocket. කියන්න. මගේ සාක්කුව තුළ. මගේ සාක්කුව තුල. Near the gate. Gate to ළඟ. Gate to ළඟ. At school. පාසලේදී. නැහැ. පාසලේදී. Of John.
John Gay. John Gay. Under the bed. And they are the There. And with my brother. මගේ සහෝදරයා සමග. මගේ සහෝදරයා සමග. Without money. මුදල් නොමැතිව. මුදල් නැතිව. Behind the door. දොරට පිටිපසින්. දොරට පිටුපස. දොර පිටුපස. එමනම් ඔයාලන්ට පුළුවන් පොඩ්ඩක් ලියා ගන්න. ඔකෙන් ඔක්කොම ලියන්න ඕනේ නැහැ. කීපයක් එකක් දෙකක් ලියා ගන්න. ඒක තේරුම ලියා ගන්න. හරි. දැන් ආයෙසරයක් මම කියනවා ඔයගොල්ලෝ සිංහලෙන් මට සිංහලෙන් මම මේක කියන ඔයගොල්ලෝ ඉංග්‍රීසි වලින් කියන්න මට හොයලා පොඩ මාරු කරලා කියන්නේ. පාසලේදී අගල කියන්නේ. at school. At school. එන්දයට. Under the bed. under the bed. ඔව්. මගේ සහෝදරයා සමග. with my brother. මේසේ උඩ. on the table. ගේට්ටුව ළඟ. on the table. near the gate. near the gate. Near the මුදල් නැතිව. without money. මගේ සාක්කුව තුල. in my pocket. in my pocket. දැන් ඔන්න බලමු ඔයගලගේ දක්ෂකම් බලන්න. මම දැන් ප්‍රොෆෙෂනල් ෆ්‍රේසස් ටිකක් කියනවා. මේක ලියපුවා නෙමෙයි කියන්නේ. ඔයගොල්ලෝ ටක් ගාලා මට ඉංග්‍රීසි එක කියන්න. හරි? සෙල්ලම් පිට්ටනියේ. in the playground. in the playground. පුටුවක් උඩ. on the On chair. on a chair. පුටුවක් උඩ on a chair. බෝතලය තුල. in a bottle. in the bottle. in the bottle. බෝතලයක් තුල. in a bottle. in a bottle. අන්න එහෙම හල්කයන්ක් එද්දි දාන්න ඕන. බෝතලයක් තුල. බෝතලයක කියලා හෙද්දි හල්කයන් අනිවාර්යෙන් එනවා. හල්කයන් නැත්තම් ද වෙනවා. හරිනේ? ඊළඟට බල්ලගේ. of dog. Of. of the dog. බල්ලෙක්ගේ. Of Of a a dog. of a dog. ඇහි. ඇහි. ඇසේ කියද්දි කොහොමද ඇසේ? නැත්නම් නහය කියන්නේ? නහය. In නහය කියද්දි of the nose. නහයනේ. හරි. කටේ කියද්දි of a mouth. of the mouth. උනන් කට ඇතුලේ කියන අදහස આવොත් in the mouth. හරි. මගේ අතේ. in my hand. in my hand. සඳුදා. හරි මම At ඒක Monday. සඳුදාදී on Monday. මම ඒකත් පොඩක් නිකමට කියලා දෙන්න මෙතන ඒක අපේ මේකට අදාළ නැහැ දැන් වෙලාවෙ හැටියට. කමනේ අපි ඒක තේරුම් ගමු. මොනවා හරි දවසක් ආවොත් අනිවාර්යෙන් on ගන්න ඕන. on days. හරි. on days මතක තියාගන්න. ඒක තමයි ඉංග්‍රීසි වලගේ තේරුමක් ඇතුළේ මේ සමහරක් ඒවා නිපත ගන්න. ඒවත් එක්ක නිපත තමයි දාන්නේ. on days. එhmenan සඳුදා කියන්නේ on Monday. බදාදා on Wednesday. සිකුරාදා on Friday. අපි සඳුදා දවස් වල කියලා කිව්වොත් එහෙම එක සඳුදා කරන්නේ හැම සඳුදා දවස්වලම on Mondays කියලා කියනවා. දැන් අපි හිතමු අපි මේ ක්ලාස් එක තියෙන්නේ on Fridays. ඒතර සිකුරාදා on Friday කියන්නේ සිකුරාදා හැම වෙලේම දවසක් ලියද්දි කැපිටල් එකකින් පටන් ගන්නවා. on Friday කියලා කියන්නේ සිකුරාදා. සිකුරාදා දවස් වල කියද්දි on Fridays. On Fridays we have this class on Fridays. එතකොට බදාදා දවස්වල කියන්නේ කොහොමද? on Wednesdays. සෙනසුරාදා කියලා කොහොමද කියන්නේ? on Saturday. on Saturday. හරි. දැන් ඊළඟට අපි මාසයක් ආවොත් ගන්න මොකද්ද? in ගන්නවා. in ගන්න මොන එකද? මාස එක්කලා. හරි. in month ඔක ලියා ගන්න මාස එක්කලා අපි කියන්නේ ජනවාරි වල. කොහොමද කියන්නේ? January.
in January. In January. එතකොට පෙබරවාරි වල in February, in February. ඔක්තෝබර් මාසයේ in October, in October. ඊළඟට මේක මාස එක්කලා විතරක් නෙමෙයි. අවුරුදු එක්කලත් ගන්නේ මේ ඉන්ම තමයි. එතකොට අපි කොහොමද කියන්නේ 1980 කියලා? In 1980. In 1980. 2000 දී in 2000. 2021 දී in 2021. ඒකත් දාන්නවා. ඊළඟට අපි at කියන එක ගන්නවා. මේව මතකෙන් තියා ගන්නවා. at කියන එක ගන්නවා අපි මොනවත් එක්කලද? ලියා ගන්න හරි. at කියන එක ගන්නවා time එකත් එක්කලා. 9ට කොහොමද කියන්නේ? at 9 o'clock. මෙතන මේ off එක තමයි මේ කෙටි කරලා ලියන්නේ හරි. off කියන එක at 9 o'clock. ඕ දාන්නේ off at 9 o'clock, at 7 o'clock, at 7 pm, at 8 pm මේ වගේ වෙලාවක් එක්කලා දානවා. එහෙනම් මේ ටික ඔයගොල්ලෝ ලියා ගන්න ඕන. on Monday, on Friday, on Saturday, on Tuesday. මාස එක්කලා in January, in December, in February කිසිම වරදක් නැහැ. ඒක තමයි දාන්නේ. හරි. අවුරුද්දක් આવොත් in 1980, in 1940, in 2000, in 2005, in 2015, in 2025 හැලෙම ඉන්නවා. වෙලාවක් දාදී at එනවා. at 9 o'clock, at 7 o'clock, at 8 o'clock, at 9 pm, at 7 pm, at 9 am, at 8 am ඔය වගේ. ලියාගත්ත දෙයක්. ඒක කොහොමද ලියාගන්නේ? ඔව් සර්. හරි. මම තව පොඩි එකක් මේවා නිතර යෙදෙන කියනවම හරි ඔයගොල්ලෝ විභාගයට යනකම් ඔය ටිකමනේ එන්නේ. ඉතින් මම නැවත ඕවා මතක් කරනවා මොන හරි පාඩමකට ආවම ආයෙසරයක් ඔකම කියනවා. ඒකෙන් චුට්ටක් බෝරින් කියලා හිතන්න එපා. මොකද ඒක මතක් කරන්නේ නැවත. ඉතින් මේක අනිවාර්යෙන් මේක තමයි අහන්නේ. මේ අහන නිපාත හිස්තනක් දෙද්දි ඕවා තමයි අහන්නේ. අනිත් එක තමයි time portions තියෙනවා. time කොටස් අන්න ඒව එක්කලා එන වචන වෙනම පාඩම් කරගන්නවා. දැන් උදේ ආවම මොකද්ද වෙන්නේ? ඔයගොල්ලෝ උදේට කියන්නේ මේ morning කියලා මතක තියාගන්න එපා. in the morning කියලා මතක තියාගන්න. උදේ දෙයක් වෙනවා නම් I get up in the morning. මම උදේට නැගිටිනවා. හරිද? in the morning. ඊළඟට morning වලින් පස්සේ කීයද ඔයගොල්ලන් නැගිටින්නේ කීයද? at එනවා. at noon මධ්‍යහ්නය. ඒතකොට මධ්‍යහ්නයේදී කියද්දි at noon. at noon I pray. මධ්‍යහ්නයේ මම යාඥා කරනවා. noon වලට පස්සේ එන්නේ after නේ. noon එක ඉවරයි. එතකොට ආයෙ in වෙනවා. in the afternoon. ඒ කියන්නේ පස්වරුව. දැන් අර මධ්‍යහ්නයෙන් පස්සේ එන්නේ පස්වරුව. වරුව පහුවෙලානේ. එහෙමනම් afternoon. noon එකෙන් පස්සේ තමයි පස්වරුව කියන්නේ. after බලන්න afternoon කියන්නේ noon එකෙන් පස්සේ. noon කියන්නේ 12. 12න් පස්සේ තමයි afternoon එක. එතකොට in the afternoon. ඊළඟට අපිට එනවා in the evening. evening එක තමයි ඊළඟට එන්නේ. in the evening. හරිනේ. in the evening කියලා. ඊට පස්සේ රෑ වෙන්න ඉස්සෙල්ලා ගොම්මන එනවනේ. අන්න එහෙම ගොම්මන කියලා හිතුත් ඉතින් මම ලියා ගන්න. අපි ඒකට කියන්නේ at dusk කියලා. dusk කියන්නේ ගොම්මන. at dusk. මේක නිකන් කතන්දරයක් වගේ මතක තියාගන්න. at dusk. ගොම්මන. ගොම්මනෙන් පස්සේ රෑට රෑ එනවා. ඉතින් ඔයගොල්ලන් තරක කරන්න බෑ. ඇයි මේ ගොම්මන මොකද රෑ මොකද මේකට in the night කියන්න බෑද? in the night කියලා කිසිම එංගලන්තේ ඉන්න මන්ද බුද්ධිකෙක්වත් කියන්නේ නැහැ in the night කියලා. උන් කියන්නේ at night කියලා. භාෂාව එහෙමයි. භාෂාව මන්ද බුද්ධියෙකුත් අල්ල ගන්නවා. මොකද හරි ලේසි දෙයක්. අපිට මේ අමාරුවට පෙවරට මේක හරි ලේසි. නිකම් භාවිතයට ගන්න තමයි තියෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ at night කියලා. at night වලින් පස්සේ මොකක්ද වෙන්නේ? ඊට පස්සේ නේද at midnight මධ්‍යහ්න රාත්‍රිය, මධ්‍යම රාත්‍රිය. at midnight වෙනවා. ක්‍රිස්මස් මේ එකේ පටන් ගන්න හැම midnight කියලා. at midnight. ඔන්න මධ්‍යම රාත්‍රියෙන් පස්සේ මොකක්ද වෙන්නේ? මොකක්ද වෙන්නේ මධ්‍යම රාත්‍රියෙන් පස්සේ? කියන කවුරු හරි දන්නවනම් අලුයම අන්න හරි. අලුයොන කියන වචනේත් කියන කවුරු හරි දන්නවද? මොකක්ද වෙන්නේ? මෝර්නින් එකට ඉස්සෙල්ලා අලුයම එන්නේ. මොකක්ද වෙන්නේ? වචනේ දන්නවද? මම කියන්නේ. at dawn. dawn කියන්නේ අලුයම. ඊට පස්සේ තමයි මෝර්නින් එන්නේ. හරි? ඉතින් මේකේ ලේසිම ක්‍රමය තමයි ඔයගොල්ලෝ දන්න තුන් දෙනෙක් ඉන්නවනේ. in the morning කියලා දන්නවා, in the afternoon කියලා දන්නවා,
in the evening කියලා දන්නවනේ. අන්න ඒ තුන ඇරුණකොට අනිත් කෑලි ඔක්කොම එන්නේ at කියලා මතක තියාගන්න. in the morning, in the afternoon, in the evening කියලා මතක තියාගන්න. අනිත් ඒවා at night. ඒක කිසි දවසක in the night වෙන්නේ නැහැ. in the night වෙච්ච එකේ වැරදි. වැරදි කියන්නේ ඉතින් කිසි කෙනෙක් එහෙම ඉංග්‍රීසියෙන් කියන්නේ නැහැ. හැබැයි ඒකට හේතුවක් නැහැ. ඔයගොල්ලෝ තර්කානුකූලව හිතුවොත් in the night දැම්මොත් මොකද වෙන්නේ කියලා ඉතින් වැරදක් එහෙම පේන්නේ නැහැ. හරි. ඒ වුණාට භාවිතයක දැන් අපි හුඟක් වෙලාවට සමහරක් වෙලාවට අපි දැන් ටයන්නක් දානවනේ. මම අපි මෙහෙම හිතන්නකෝ. මම හිතන්න ඔයගොල්ලෝ කියනවා සමහරක් වෙලාවට මම කොහෙද ඔය හරි යනවා කියලා මම ගමට යනවා කියලා කියනවනේ. සමහරක් වෙලාවට මම ගමේ යනවා කියලා කියනවා. නේද? ඒතර ටයන්න නැතුව අපි කියනවා. දැන් පන්සලට යනවා වගේ කන්නම් අපි ටයන්න දාලා කියන්නේ. අපි කියන්නේ හුඟක් වෙලාවට බහුවචනයක් කරලා මම පන්සල් යනවා කියලා. ඒක කෙනෙකුට අහන්න පුළුවන් මේ පන්සල් යන්නේ එක පන්සලක නේද යන්නේ කියලා. ඒතර පල්ලියට යනවා කියන්නේ මම පල්ලිය යනවා කියලා කියනවා. ඒ භාෂාවේ හැටි එක්කෙනෙක් කවුරු හරි එතන වෙනස් කරලා කතා කරන්න හැදුවොත් ඒක හරියන්නේ නැහැ. මොකද මුළු භාෂාව කතා කරන හැමෝම කියන්නේ පල්ලිය යනවා පන්සල් යනවා කියලා. ඒකට එක පන්සලයි නමුත් පන්සල් කියලා බහුවචනින් කියනවා. ඒ වගේ දේවල් සිංහලවත් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. ගොඩක් තියෙනවා. ඉතින් එහෙනම් භාෂාවක් විද්‍යාව නෙමෙයි. ඇයි කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න යන්න එපා. ඒ හැමෝම එහෙම පාවිච්චි කරනවා නම් අපිටත් තියෙන්නේ එහෙම පාවිච්චි කරනවා. දැන් ඔයගොල්ලෝ සිංහල බලන්න මම කියලා આવොත් නියන්නෙන් ආසම් වෙනවා. මම යමි මම කමි එහෙම. නමුත් කවුරුවත් කියන්නේ එහෙම. ඒගොල්ලෝ කියන්නේ මම යනවා මම ඒතකොට අපිට කියනවා ඇයි මේ භාෂාව වැරදිනේ කියලා. වැරදි නෙමෙයි ඒක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඉතින් පාවිච්චි කරන එක තමයි හරි. පොතේ මොනවද වුණත් ඒක වැරදි නෙමෙයි. ඒ හින්දා මේ දැම එහෙමයි. ඒ ගොඩාක් දේවල් තියෙන අල්ලගන්න. මේක ඔයගොල්ලෝ මතක තියාගන්න හොඳට මතක තියාගන්න නිපාත වරද්දනම තනන්නේ. මම මේක නැවත නැවත කියනවා ආයෙසරයක් මේ පස්සේ આવත් ආයෙත් මම උත් කියනවා. හරි ඒ හින්දා එතකොට හරි මතක් වෙන්න ඕන. ලස්සට මතක තියාගන්න මේක. in the morning, in the afternoon, in the evening කියලා මතක තියාගන්න. අනිත් ඔක්කොම එන්නේ at. අපි ආයෙසරයක් මම මේක තේරුම කියන්නම්. in the morning උදේ, at noon මධ්‍යහ්නයේ, in the afternoon පස්වරුවේ, in the evening සන්ධ්‍යාවේ හැන්දෑවට at dusk කියන්නේ ගොම්මනේ ගොම්මන් වෙලාවේ at night කියන්නේ රාත්‍රියේ at midnight කියන්නේ මධ්‍යහ්නයේ at dawn කියන්නේ අලුයම අලුයම ඔන්න ඔක දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඊට පස්සේදී අපි යනවා මෙහා. දැන් අපි is am are කියන තුන යොදලා වාක්‍ය හදන්නේ කොහොමද කියලා බලන්න. is am are. ඒ කියන්නේ මේ අර පින්තූර දෙවිච්ච පොඩි දෙයක් හරි. පින්තූර දෙවිච්ච පොඩි දෙයක් අපි කරන්නේ. is am are. අපි යෝග එන රටාව තමයි is am are ඇවිල්ලා prepositional phrase එකක් වෙනවා. ඒකට තමයි මම මෙච්චර prepositional phrases ඉගෙනන්නේ. ඔයගොල්ලෝ දන්නවා prepositional phrase එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා? prepositional phrase එකක් කියන්නේ මොකක්ද? preposition එකක් කියනවා ඊට පස්සේ noun එකක් කියනවා. දැන් is am are එකල මේකේ ආවහම තේරුව මොකක්ද? ඒක තේරෙන්නේ එතකොට city කියන එක. අම්මා කුස්සියේ city. කවුරු හරි අර උඩ විදිහට වාක්‍ය හදලා කියන්න මට. අම්මා කුස්සියේ city. කියන්නේ පුළුවන්ද කියලා. mother කියලා මුලට ගන්න නම් Mother is in the kitchen. Mother is in the kitchen. ඔන්න හරි. mother is in the kitchen. ඒතර මේකේ prepositional phrase එක මොකක්ද කියන්න මට? මොකක්ද? In the kitchen. අන්න හරි. ඒක අඳුර ගන්න. ඒක දැන් ඕන වෙන්නේ නැහැ. ඉදිරියට ඒක අනිවාර්යෙන්ම ඕන වෙනවා. මොකද මේ prepositional phrase එක අපිට හරි වැදගත්. අපි විදිහින් රටාවල් ඉගෙන ගන්නකොට ඒක ඕන. දැන් අපි එහෙම දන්නවා. එතකොට prepositional phrase එකක් ආවද ඔයගොල්ලන්ට මම ලස්සන එකක් පෙන්නන්නම්. prepositional phrase එකක් ආවොත් දැන් අපි හිතමු මාලා කියලා ගන්නකො මාලා is with John. මේක prepositional phrase එක මට කියන්න. මාලා is with අපි ගමු with a boy කියලා. මාලා පිරිමි ළමයෙක් සමග city. එතකොට මෙතන prepositional phrase එක මොකද්ද? With the boy. With the boy. මේ බලන්න මේ with කියන කෑල්ල මේ නිපාත කියන එක අයින් වුණොත් බැරි වෙලාවත්. ඒක prepositional phrase එකක් නෙමෙයි noun එකක් වෙනවා. ඒ noun එකක් වුණාම මේකේ තේරුමත් වෙනස් වෙනවා. ඒතකොට මාලා city නෙමෙයි. ඒතකොට තේරුම මොකද්ද? මාලා වේ. මාලා පිරිමි ළමයේ කී. බලන්න. මාලා කොල්ලෙක් වුණා. එක්කනේ නිපාත එක්කලා සෙල්ලම් ගන්න බෑ. හරි. එතකොට මේ mother
ඉන් කියන එක අයින් කරලා නම් mother is the kitchen වෙනවා. අම්මා තමයි කුස්සිය. නැත්නම් in the city කියන එක රැකිලා තියෙන්නේ city කියන ස්ථානයක් තියෙනවා. ස්ථානයකට ඉස්සරහින් පදයක් කියදෙනවා. ඒක තමයි prepositional phrase එකක් අපිට ඉගෙන ගන්න උඩක් තියෙන්නේ. ඒ හින්දා අපි ඒක හරි කල්පනායෙන් කියන්නේ. ඉතින් ඒකේ තේරුම වෙනස් වෙනවා. තාත්තා වත්තේ සිටි. කියන්න බලන්න. කියන්න. Father is in the garden. Father is in the garden. ඒක prepositional phrase එක මොකක්ද කියන්නේ මට මේකේ? මොකද්ද? What the prepositional phrase? In the garden. In the garden. අන්න ඔක තමයි prepositional phrase. හරි. අල්ලගත්තා. ඊළඟට. මගේ යාළුවෝ පන්ති කාමරය තුල සිටිති. ඒවා ලියා ගන්න ඕන ඒවා. කියන්නේ My friend in the classroom. my friends in the classroom මේවා ඊස්ටර්ම් වතුන එක. My friends are. My At the- friends are in the garden. නෑ ඇත් නෙමෙයි. my friends එයා ආ කියන එක ගත්තා. my friends are in the classroom. හරි. එතකොට දැන් ඒක තේරුණා. my friends are in the classroom. හරි. ඊළඟට තව වාක්‍යයක් හදමු. මම ගෙදර සිටිමි. කවුරුද කියන්න බලන්න. මම ගෙදර සිටිමි කියන එක. කියන්න. I am in the house. හරි. කවදාවත් මතක තියාගන්න. හැබැයි මේ වාක්‍ය වැරදි. කවුරුහරි හදලා කියන්න මට පුළුවන්. I'm in the house කියන එක වැරදි. කවුරුහරි හදලා කියන්න. කාටද පුළුවන්? කාට හරි පුළුවන් දෙයක් කියන්න හදලා. I am in the house කියලා නෙමෙයි ඉන්නේ මම ගෙදර ඉන්නේ. ඔවින් කියන්න. කොහොමද කියන්නේ? මොකද්ද කියන්නේ? I was in the house. I was කියන්නේ පුතේ හිටියා කියන එක. ඉන්නවා කියන්නේ I am හරි. I am කියන තැනට එකන් හරි. prepositional phrase එක තමයි මේ වැරදි. I am කියලා පටන් ගන්න prepositional phrase I එක. am on the house. I am At that house. At the house. at the house කියන එකත් වැරදි. හැබැයි at කියන නිපාතේ හරි. දැන් the house වෙනස් කරන්න. At the home. the home හරි. හරි වාක්‍ය දෙක හරි. I am at the home. ඔයා කීප එක හරි. ඒ වුණාට ලොකු වැරද්දක් මෙතන තියෙනවා. මේ මතක තියාගන්න මේ home කියන වචනේ. home කියන වචනේ ඉස්සරහින් කිසි දවසක the ගන්න එපා. හරි? කිසි දවසක ගන්නත් එපා. the දෙකම ගන්න. එහෙනම් I am කොහොමද කියන්නේ? At home. I am at home කියලා I am. home එකේ ඉස්සරහින් ගන්න බෑ කවදාවත් the කියන වචනේ. ඔක හොඳට මතක තියාගන්න ඕන. ලියලා තියාගන්න. කිසි වෙලාවක ගන්න බෑ. මම ගෙදර යනවා කියන්නේ කොහමද? I go home කියලා කියන්නේ. හරි? ඒක home එකේ ඉස්සරහ මොකුත් දෙන්නේ නැහැ. ඒක අපිට මොකද කියන හේතුව බැලුව හැකි. ඒනොට දැන් මේ ඒක බලන්න වෙලාව නෙමෙයි. ඉතින් මම ඒක අරලා දාලා I am at home. මම ගෙදර ඉන්නේ. එහෙනම් මගේ හොඳම යාළුවා ඉන්නේ කොළඹ. නැත්තම් මගේ හොඳම යාළුවා කොළඹ සිටි. කියන්න මම කවුරු හරි. හොඳලා කියන්නේ. My best friend is Hmm. in Colombo. හරි. My best friend is මගේ හොඳම යාළුවා කොළඹ. වාගේ පොත තියෙන්නේ මගේ බෑග් එක ඇතුලේ. මගේ බෑග් එක තුල යාගේ පොත් තියෙනවා. කියන්න බලන්න. Your book is in my bag. Hi, your book is in my bag. Your book is in my bag. හරිනේ. දැන් අපි මේකට කියමු. I am at home. මම ගෙදර සිටින්නේ. මගේ හොඳම යාළුවා ඉන්නේ කොළඹ. My best friend is in Colombo. මම ඔයාගේ බෑග් පොත තියෙන්නේ මගේ බෑග් එක තුල. Your book is in my bag.
බලන්න. ඒක ඉතින් දැන් මම වාක්‍යයක් කියනවා ඔයගොල්ලෝ පුළුවන් නම් මට හදලා කියන්න. හරි. ඔයාගේ බෝතලේ මේසුර තියෙනවා. කොහොමද කියන්නේ? Your bottle is on the table. Your bottle is on the table. Right? මේ වචනේ ඩික්ෂනරියේ තියෙනවා. That word is in the dictionary. That word is in the dictionary. හරි? ඊළඟට කොහොමද කියන්නේ? ඔයාලගේ තාත්තා ගෙදර ඉන්නවා. Your father is in the Your home. father is in Ah, home. no. At home. Your father is at home. ඊළඟට ඔයාලගේ එළදෙන අපේ වත්තේ ඉන්නේ. කොහොමද කියන්නේ? ඔයාලගේ එළදෙන ඉන්නේ අපේ වත්තේ. Yes. Your cow is in our garden. Your cow is in our garden. දැන් මේ ටික ඔයාලට කියාගන්න පුළුවන් නේ. දැන් අපි යනවා පොඩක් ඉස්සරහට. දැන් බලන්න අර ඔයාගේ එළදෙන නැත්තම් එළදෙන ඔයාගේ එළදෙන නැත්තම් ඔයාලගේ තාත්තා එහෙම නැත්තම් අපේ ටීචර් එහෙම නැත්තම් මගේ පොත ඒ වගේ දේවල් ගත්තාම අපි මේ noun එක ගත්තා ප්‍රොවිෂනල් ප්‍රේස් එකක් දැම්මා. හැබැයි මේ හල්කයන්ක් එන වෙලාවට එහෙම නැත්තම් නොදන්න දේවල් ගැන කතා කරද්දී අපි එහෙම ප්‍රොවිෂනල් ප්‍රේස් එක ගන්න බෑ. අපි තව බල්ලෙක් කියන එක ගත්තා හුඟක් වෙලාවට අපි ගන්න එහෙම ගන්න ප්‍රොවිෂනල් ප්‍රේස් එක ගන්නත් පුළුවන්. නමුත් හුඟක් වෙලාවට මේ භාවිතේ මේකයි. අපි there is කියන වචනේ ගන්නවා. නැත්තම් there are කියලා ගන්නවා. හුඟක් වෙලාවට නොදන්න දේවල් ගැන කතා කරනවා. There is a dog under the table. A dog is under the table කියන කරම සමානයි මේක. නමුත් අර වැඩියෙන් පාවිච්චි වෙන්නේ අර විදිය තමයි. ඒත් ඉතින් වරදක් නැහැ. ඔයගොල්ලන්ට ඒක ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඔයගොල්ලන්ට මේකම කියන්න පුළුවන් ඒක. කිසි ප්‍රශ්නයක් නැහැ. The dog is under the table. Dog is under the table කියලා කියන්න පුළුවන්. ඕකම තමයි. But there is a dog under the table කියලා කියන්න පුළුවන්. ඔය දෙකම ඉගෙන ගන්න. උගක් කරාට නොදන්න දෙයක් ගැන ඉන්නකොට මේක තමයි. කොහොමද? හරි. එතකොට අනිත් එක බලන්න. නිවස ඉදිරියට ගේට්ටුවක් තිබේ. ගේට්ටුවක් තියෙනවා. නිවස ඉදිරියට ගේට්ටුවක් තිබේ. කොහොමද කියන්නේ? There is a gate in front of the house. මේ කැලෑවේ සත්තු ඉන්නවා. So there are animals in this forest. ඒ වගේ there is කියන එකෙන් කිය. තේරුම there are කියන එකේ තේරුම ඉන්නවා කියන එකයි. හරිනේ? there are කියන එකේ තේරුම ඉන්නවා කියන එක. ඊට පස්සේ අපි යනවා මේ off කියන එක ගැන පොඩ්ඩක් මම කතා කරන්න යනවා. බලන්න this is a picture of a classroom. මේ දෙන්නේ පන්ති කාමරයක පින්තූරයක්. of a classroom එක පන්ති කාමරයක පින්තූරයක්. off ඒ වලින් පෙන්නන්නේ අයිතිය. හරිනේ? අයිතිය පෙන්වන්නේ නේද? off කියන එක. හරිනේ? ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. පුතේ කවරේ කියලා කියන දැන් off දාලා කියන්න මම. පුතේ කවරේ. කොහොමද කියන්නේ? Cover of book. පුතේ කවරේ. මම මේ ටික ඔක්කොම දැන් ගස ගත්තාම මේසේ කකුල දොරේ යකුල ඒ වගේ ඒවා එන්නේ කොහොමද පුතේ කවරේ කියද්දි the cover of the book. ගස ගත්තා කියන්නේ
Yeah. Tree of a branch. The branch of the tree. හල් කෑන්නක් කියනවනේ. එතකොට ගන්න ඕන. කොහොමද A කියන්නේ? branch of A branch of a tree. දාන්නේ ක શબ્දෙනින්. ගසක. දෙමන මෙතන ගසී. මේසේ කකුල. කියන්න බලන්න. මේසේ කකුල. කියන්න. මේසේ කකුල. the leg of the table. The leg of the table. දොරේ අගුල. එතකොට හල් කෑන්නක් නැහැ. එහෙනම් නෑ දොරේ අගුල. දොරක අගුලක් කිව්වොත් තමයි ඔය එන්නේ. ක શબ્ද දෙනවා නම් ඔය එනවා. ක නැත්තම් ද. දොරේ අගුල. The lock of the door. The lock of the door. ඔබේ ගුරුතුමාගේ නම. කියන්න. ඕක ලියාගන්න. Your name of Name of the Name of your teacher. The name of your teacher. The name of your teacher. ඊළඟට ඔබේ පියාගේ නම කොහොමද ඒක? The name of your father. The name of your father. කාර් එකේ යතුර. the The key key of of car. The key of the car. ඒක පැටර්න් එක අල්ලගන්න. බෝතලේ මූඩිය. the lid of the bottle. Of the bottle. The lid of the bottle. කමිසේ වාටිය. වාටියට කියන්නේ sir? වාටියට hem. The hem of the shirt. කමිසේ වාටිය. හරිද? අපි දැන් මම කියන බලන්න පොතේ cover the cover of the book. ඊට ගත්තා a branch of a tree. මේසේ කකුල the leg of a table. දොරේ අගුල the lock of the door. ඒතර මේ ක શબ્දයක් නැත්නම් ද එනවා කියන මතක ගන්න. හරි? ඔබේ ගුරුතුමාගේ නම the name of your teacher. ඔබේ පියාගේ නම the name of your father. කාර් එකේ යතුර. ඒතර ක શબ્දයක් නැහැ. The key of the car. බෝතලේ මූඩිය the lid of the bottle. කමිසේ වාටිය the hem of the shirt. හරි. දැන් මම වාක්‍යයක් කියනවා. ඔයගොල්ලෝ මට කියන්න වාක්‍ය නෙමෙයි වගේ phrases ටිකක් හරි. කියනවා ඔයගොල්ලෝ මට ඒකට උත්තර කියන්න ඕන. ඔය කියන්නේ මම සිංහලෙන් කියන ඔයගොල්ලෝ හදලා ඉංග්‍රීසියෙන් කියන්න. බල්ලගේ වලිගේ. The tail of the dog. tail of the dog. හරි. ඊළඟට ඇසේ පැත්තක්. ඇහි පැත්ත. නැත්නම් මගේ ඇහි පැත්තක්. side of the my eye. side of my eye. හරි හොඳයි. හරි. එතන මගේ නහයේ තුඩ. තුඩට කියන්නේ tip කියලා. TIP tip. මගේ නහයේ තුඩ. The heat of my nose. The tip of my nose. හරි. ඊට අපේ පන්තියේ ළමයි. The pupil of the our class. The pupils of our class. අර මගේ යාළුවන්ගේ නම්. මගේ යාළුවන්ගේ නම්. The name of my friends. The names of my friends. ඊළඟට මේ රටේ මිනිස්සු. මේ රටේ මිනිස්සු. ඔයගොල්ලෝ ලියා ගන්න කියන්න බැයි නේද? ලියාගෙන ඉතින් බලන්න. මේ රටේ මිනිස්සු. The peoples of this country. Peoples කියන්නේ people. PEOPLE. People of this country. කැලෑවේ ගස්. The trees of jungle. The trees of the jungle.
අපේ රටේ ඇමතිවරු ඇමතිවරුන්ට කියන්නේ මිනිස්ටර්ස් The ministers of our country. the ministers of our country පාකිස්තානයේ අගමැති අගමැති කියන්නේ the prime minister The prime minister of Pakistan. the prime minister of Pakistan ශ්‍රී ලංකාවේ ජනාධිපති The president of Sri Lanka. the president of Sri Lanka අපේ පාසලේ නම අපේ පාසලේ නම The name of our school. the name of our school ඊළඟට ඒ චිත්‍රපටියේ නම The name of that film. ඒක වැරදි. මොකද ෆිල්ම් එකකට නම කියන එක the name කියලා ගන්නේ නම කියන එක උගලට දාන්න පුළුවන් රටකටත් නම ගන්න පුළුවන් පුද්ගලයෙකුටත් නම ගන්න පුළුවන් රටකට ගන්න පුළුවන් පුද්ගලයෙකුට ගන්න පුළුවන් පාසලේ නම ගන්න පුළුවන් ඒ වගේම ගමකටත් නමක් ගන්න පුළුවන්. නමුත් චිත්‍රපටයකට ගන්න මොකද්ද? The title. අන්න Title. title. කවියකට ගන්න නවකතාවට ගන්න මොකද්ද? The title. The title of the film. The title of the film. ඒතර නවකතාවේ ඒ නවකතාවේ නම the title of that novel. එහෙනම් කවියේ නම කිව්වොත් the title of the poem. නිසා name of the poem නෑ. name of the poem නෑ. name of the film නෑ. name of the novels නෑ. හරි? ඒක තේරෙනවද? හොඳයි. ඊළඟට පන්ති කාමරේ ඔයාලගේ පන්ති කාමරේ දිග. ඔයාලගේ පන්ති කාමරේ දිග. දිගට මොකක්ද කියන්නේ? Length The length of your class. of your classroom. ඔයාලගේ පන්ති කාමරේ පළල. කියන වටින වචන නේ උ. ඒක පළල දැනගන්න. පන්ති කාමරේ පළල. The width කියන පළලට එහෙම නැත්නම් ඒ කියන්නේ පළල හැදෙන්නේ මෙහෙමයි. පළල වලගේ හැදෙන මෙන්න මේ විදිහට. white කියන්නේ පළල්. white කියන්නේ පළල්. ඒකෙන් එන වචනේ තමයි මොකද්ද? white කියන වචනේ කියන පළල කියන්නේ width කියලා එනවා. The width of the classroom. නැත්නම් broad කියන්නේ පළල්. broad කියන්නේ පළල් කියන එක. ඒකිනුත් ගන්න පුළුවන් නාමපදේ මේ broad කියන adjective එක. නාමපදේ ගන්න පුළුවන්. broad කියන එකේ length එකක් තියෙනවා. ඒතකොට broad කියන එකෙන් ගන්න පුළුවන් මොකක්ද හැදෙන්නේ? the breadth කියන්නේ පළල. width නැත්නම් breadth. ඒ දෙකම තේරෙන්නේ. ඊළඟට මේ ළිඳේ ගැඹුර. මේ ළිඳේ ගැඹුර. ගැඹුරු කියන්නේ deep. එමනම් ගැඹුර කියන්නේ මොකක්ද? කරද කියන්නේ ළිඳේ ගැඹුර. the ඔය වගේමයි උඩ වගේමයි. ඒක අපි කියන්නේ Deep. depth. තොර deep කියන එක එකේ යවුවක් අඩු වෙනවා. the depth of the well. හරි එහෙනම් ඔයගොල්ලෝ මම දැනන width කියන length කියන්න පුළුවන් දිගට width breadth කියන්න පුළුවන් ගැඹුරට කියන්නේ depth කියලා. හරි? එතකොට උස ඔයාලගේ පන්ති කාමරේ high නේද? high කියන්නේ උසයි කියන එකනේ. එතකොට ඒකෙන් හැදෙන noun එක මොකද්ද? Height. height. height of the
wall use හරිද ඊළඟට height කියන්නේ ඊළඟට මේ මොකක්ද මේ මේසේ බරයි කියන එක අපි heavy කියලා කියන්නේ heavy කියලා කියන්නේ නෝ බරට හැදෙන වචනේ මොකක්ද බර කියන එක වචනේ අන්නද weight නේද weight Weight. weight කියන්නේ බර කිරනවට කියනවා අපි මොනවා කියලාද බර වෙනවට weigh කියනවා බර වෙනවා බර කිරනවා අපිට කියයි he weighs ඔහු බරයි he weighs 88 kilos කිලෝ 88ක් ඔහු බරයි he weighs 88 kilos his out ඔහුගේ weight බර එවනම් length අපි දැන් ඒකෙම තව ඇඩ්ජෙක්ටිව් එක දෙනවා strong කියලා strong කියන්නේ ශක්තිමත් කියන එක. ඒතකොට ශක්තිය කියන එක කොහොමද හැදෙන්නේ? ඔය ලියා ගන්න. strong කියන්නේ ශක්තිමත් ශක්තිය කියන එක හැදෙන්නේ කොහොමද? Density. strength strength කියන්නේ ශක්තිය. හරිනේ? length width breadth depth height weight strength ඒක ලියා ගන්න. ඒක අනිවාර්යයෙන්ම ඕන එක වචන ටික. ඒ noun ටික තමයි නාම පද ටික තමයි වැදගත්. ඔක්කොම ඇඩ්ජෙක්ටිව් වලින් ගොඩක් අය දන්නවා. noun එක තමයි දන්නේ.